2021 අවුරුද්දේ නත්තල් දවසේ තාරකා විද්‍යා ඉතිහාසයේ සුවිශේෂී දවසක් විදිහටයි මතකයේ තිබෙන්නේ. ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ප්‍රබලතම දුරේක්ෂය වූ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය එහෙම නැත්නම් JWST එක අභ්‍යවකාශගත කෙරුණේ මේ දවසේ. ශ්‍රී ලංකාව IMF එකෙන් ඉල්ලලා ඉන්න ණය වගේ දෙගුණයක් එහෙමත් නැත්නම් ඩොලර් බිලියන 10කට අධික මුදලක් වැය කරලා නිෂ්පාදනය කළ මෙය දැවැන්ත මුදලක් වැය කරලා තමයි පෘථිවියේ සිට කිලෝමීටර් මිලියනයක් විතර ඈතින් නැති ස්ථානයක කක්ෂගත කෙරුණේ. ජේම්ස් වෙබ් දුරේක්ෂයට මේ ස්ථානයට ගමන් කරන්න වගේම එහි උපකරණ සඳහා අත්‍යවශ්‍ය මට්ටම දක්වා සිසිල් වෙන්න මාස 5කට අධික කාලයක් ගියා. තවත් මාස 2ක් පුරාවටම එහි විවිධ සැකසීම් පරීක්ෂාවන් ආදී සිදු කිරීමෙන් පස්සේ තමයි ඒ විද්‍යාත්මක කටයුතු සඳහා සූදානම් තත්ත්වයට පරිපූර්ණ තත්ත්වයට පත් වුණේ. ඒ අනුව ලබා ගන්නා ලද මුල්ම ඡායාරූප පෙළ පසුගියදා ලෝකයට නිකුත් වුණා. මේ පින්තූරවල කිසිවක්ම නොදන්නා කෙනෙක්ට වුණත් දැකගත හැකි පුදුමාකාර අලංකාර බවක් තිබෙන බව ඇත්ත. හැබැයි ඒව දිහා ටිකක් ගැඹුරින් බැලුවොත් එයින් පිළිඹු වෙන කාරණා ඊටත් වඩා අතිශයින්ම පුදුමාකාරයි. ඉතින් අද වීඩියෝවෙන් අපි ඔබට කතා කරන්නේ මෙතෙක් මුදා හැරුණු මේ හැම පින්තූරයක් ගැනම සවිස්තරාත්මක තොරතුරුයි. රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ අතිශය සුවිශේෂී වූ වීඩියෝවේ අවසන් තත්පර කිහිපය තෙක්. අංක 1. විශ්වයේ දැවැන්තම දුරේක්ෂයක ආධාරයෙන් ගත් අදෝරක්ත ඡායාරූපය. ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් නිකුත් වූ මුල්ම වගේම සුපැහැදිලිම පින්තූරය බවට පත් වුණේ එහි ඩීප් ෆීල්ඩ් කියලා හඳුන්වන විශ්වයේ විනිවිද දුටු පින්තූරයයි. මීට වසර 27කට ඉහතදී හබල් දුරේක්ෂයෙන් අභ්‍යවකාශයේ ඉතාම කුඩා කොටසක් ඡායාරූපගත කිරීමෙන් පස්සේ විශ්වයේ ඈතම කෙළවරක් දැක ගන්න ලැබුණේ මෙතුලින්. හබල් දුරේක්ෂය දාගත්ත ඡායාරූපවලට සාපේක්ෂව ගත්තොත් අද ජේම්ස් වෙබ් දුරේක්ෂයේ පින්තූරවල සුපැහැදිලි බව මොනතරම්ද කියලා මේ දිහා බලන ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ජේම්ස් වෙබ් දුරේක්ෂය අදෝරක්ත දුරේක්ෂයක් නිසා ඒට ඇත්තටම අපි මේ පින්තූරයේ දකින වර්ණ කිසිවක් දැක ගන්න හැකියාවක් නැහැ. කොමුණත් දූවිලි වලාවන් වගේ දෘශ්‍යාලෝකයේ අවහිර වෙන කලාප පවා විනිවිද දකින්න එයට මේ නිසා පුළුවන්. ඉතාම ඉහළ විභේදනයකින් උෂ්ණත්වයේ සියුම්ම වෙනස්කම් හඳුනා ගන්නා නිසා එයින් අපිට වායු වලාවන්ගෙන් වැසී තිබෙන ස්ථාන පවා විනිවිද දකින්නත් පසු ඒවා වර්ණ ගන්වන්නටත් හැකියාව ලැබී තිබෙනවා. මේ පින්තූරයේ පවතින දීප්තියෙන් අධික කූරු 6ක් සහිත ස්ථාන මෙහිදී අපිට තරම්ම වැදගත් වෙන්නේ නැහැ. සාපේක්ෂව කිට්ටුවෙන් පිහිටි ඉතාම දීප්තිමත් තාරකාවන මේවා ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ෂඩශ්‍රාකාර දර්පණ වලින් ලබා ගැනීමේදී පේන්නේ මේ විදිහට. ඒක හරියට අපි සාමාන්‍ය කැමරාවකින් ඈත තැනක පින්තූරයක් ගනිද්දී කිට්ටුවෙන් තියෙන දේවල් ෆෝකස් එකෙන් ඉවත් වෙනවා වගේ. කොමුණත් මෙහි අතිශයම පැහැදිලිව දකින්න ලැබෙන මන්දාකිණි දිහා හොඳින් බලන්න. සමස්ත අහසත් එක්ක බැලුවහම මේ පින්තූරයේ පේන කොටස මොනතරම් කුඩාද කියලා තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි වැලි කැටයක් ඇඟිලි තුඩට අරගෙන අපි අහස දෙසට දිගු කරලා ඒ දිහා බලන එක. මෙහෙම කරාම වැලි කැටයෙන් අහසේ ආවරණය වෙන ප්‍රදේශයට සමාන අතිශයම කුඩා කලාපයක් තමයි මේ පින්තූර ගත කරලා තියෙන්නේ. ඊතරම් කුඩා කලාපයක මන්දාකිණි දහස් ගණනක් විසිරී ඇති ආකාරය ඔබට දකින්න ලැබෙවි. මන්දාකිණියක ප්‍රමාණය ගැන අපි මීට කලින් පළ කරපු වීඩියෝ ඔබ බැලුවා නම් ඔබට මේ වෙද්දිත් ඒ ගැන හොඳ අදහසක් ඇති. එහෙම බැලුවහම විශ්වය මොනතරම් දැවැන්තද කියලා නිකමට හිතලා බලන්න. මේ පින්තූර ඊටත් වඩා සුවිශේෂී වෙන්නේ එහි මැද කොටසේ දකින්න ලැබෙන තවත් දෙයක් නිසා. මේ මැද කොටසේ සමහර මන්දාකිණි ඇදී ගිය ස්වභාවයකින් දිස්වනවා ඔබට පේනවා ඇති. මේ ඒ ප්‍රදේශයේ තිබෙන SMACS 0723 කියලා හඳුන්වන. එහෙම නැත්නම් SMACS 0723 කියලා හඳුන්වන මන්දාකිණි පොකුර සතු දැවැන්ත ගුරුත්වය නිසා සිද්ධ වෙන අපූර්ව සංසිද්ධියක්. ගුරුත්වය යටතේ ආලෝකය වක්‍ර වී ගමන් කිරීම හෙවත් ග්‍රැවිටේෂනල් ලෙන්සින් කියලා විද්‍යාඥයන් හඳුන්වන සංසිද්ධියයි අපිට මෙහිදී දකින්න තිබෙන්නේ. ඉතින් මේ ප්‍රදේශය අපිට පේන්නේ ඇත්තටම මෙහි තිබුණු මන්දාකිණි නෙවෙයි. මේ මන්දාකිණි පොකුරේ ගුරුත්වය නිසා හැරෙන ආලෝකයෙන් අපිට ඒක හරියටම පිටුපසින් තිබෙන මන්දාකිණි මේ විදිහට දකින්න ලැබෙනවා. මේ අපූර්ව සංසිද්ධිය ඇත්තටම අපි වීදුරු කාච හෝ දර්පණ භාවිත කරලා දුරේක්ෂයකින් ආලෝකය වර්ධනය කර ගැනීමටම සමානයි. ඉතින් අපි අර කලින් කිව්වා SMACS 0723 මන්දාකිණි පොකුර ඇත්ත වශයෙන්ම අපිට ආලෝක වර්ෂ බිලියන 4.6ක් ඈතින් නැති අපිට හිතා ගන්නවත් බැරි තරම් දැවැන්ත මහා විශ්වීය දුරේක්ෂයක් කියලා සලකන්නට පුළුවන්. ජේම්ස් වෙබ් දුරේක්ෂයට කෙලින්ම කිසිසේත් දකින්න බැරි තරම් ඈතින් පිහිටි මන්දාකිණි පවා මේ ආලෝක වර්ෂ මිලියන ගණනක් විශාල මහා විශ්වීය දුරේක්ෂය හරහා අපිට දකින්න පුළුවන්. මේ නිසා ඇත්තටම අපි මේ ඒ කලාපය වටා දකින්නේ විශ්වයේ ගැඹුරටම විනිවිද ගිය දර්ශනයක්. මේ විදිහට ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් පතිත වුණු ආලෝක ෆෝටෝන තමන්ගේ ගමන ආරම්භ කළේ මීට අවුරුදු බිලියන 13.5ක් තරම් ඉහතදී. ඒ සමස්ත විශ්වයම අතදරුවෙක් වෙලා ඉන්න කාලේ දැක ගන්න ලැබුණු ආකාරය අපූර්වට තේරුම් ගන්න අපට උදව් වෙනවා. ඉතින් ඔබත් ඇත්තටම මේ දකින්නේ මිනිසා හදපු ප්‍රබලතම දුරේක්ෂයක්
විශ්වයේ තිබෙන දැවැන්තම ස්වභාවික දුරේක්ෂයක් අවුල් කරගෙන පින්තූර ගත කළ අපූර්ව දර්ශනයයි. පැය 12 මාරක කාලයක් පුරාවටම මේ කලාපයෙන් පැමිණි ආලෝකය එක්රැස් කරගනිමින් එහෙම නැත්නම් පැය 12 මාරක ෂටර් ස්පීඩ් එකක් යොදා ගනිමින් ලබාගත් අදෝරක්ත දත් ඇසුරින් තමයි එය නිර්මාණය වී තිබෙන්නේ. අපි එයට ඡායාරූපය නොකිය පින්තූරය කියන වචනය භාවිත කරන්න හේතුව දැන් ඔබට වැටහෙනවා ඇති. තාරකා විද්‍යාව වෙනුවෙන් ජීවිතයේම කැප කළ විද්‍යාඥයන්ට මේ පින්තූරය ඇසට කඳුළු නැගෙන එකක් වුණේ එහි තිබෙන සුවිශේෂීත්වය නිසාමයි. ඒ එළි දැක්වීම ඇමරිකාවේ වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් මහතා අතින් දවල මන්දිරයේදී සිදු කරන්නටයි නාසා ආයතනය පියවර ගත්තේ. අංක 2 මිය යන තාරකාවක අන්තිම සංදර්ශනය. විද්‍යාඥයන්ගේ වැඩිම අවධානයකට ලක්වුණේ අපි කලින් කතා කරපු ඩීප් ෆීල්ඩ් පින්තූරය වුණත් එයින් පසුව එළි දැක්වුණු පින්තූරවලත් සුවිශේෂී දත්ත රැසක්ම අන්තර්ගත වුණා. එයින් ප්‍රධානතම වෙන්නේ අපිට ආලෝක වර්ෂ 2500ක් ඈතින් තිබෙන NGC 3132 එහෙම නැත්නම් Southern Ring දකුණු වල්ලු නිහාරිකාවේ පින්තූරය. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ අඩංගු මයික්‍රෝන 5ට අඩු තරංග ආයාම සහිත අදෝරක්ත කැමරාවෙන් මෙහි වම්පස පින්තූරයත් මයික්‍රෝන 28 ප්‍රමාණයේ මධ්‍යම අදෝරක්ත කැමරාවෙන් දකුණු පස පින්තූරයත් ලබාගෙන තිබෙනවා. මේ පින්තූර දෙකෙන්ම අපි දකින්නේ මීට වසර 10 ගානකට කලින් මිය ගිහින් එහි පදාර්ථය අවට කලාපය පුරාම දූවිලි විදියට විසිරී ගිය තාරකාවක්. මේ මියගිය තාරකාවත් එක්ක යුගල වී තිබුණු තාරකාව තමයි ඒකේ මැද්දේ දීප්තිමත්ව දකින්න ලැබෙන්නේ. හබල් දුරේක්ෂ පින්තූරවල වගේම මයික්‍රෝන 5 ප්‍රමාණයේ තරංගායාම සහිත වම්පස පින්තූරයේත් ඒ තනි ආලෝකයක් විදියට දකින්න ලැබෙන බව ඔබට උනත් පේනවා ඇති. කොහොම නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂයේ අති ප්‍රබල මයික්‍රෝන 28ක කැමරාවේ පින්තූරයෙන් ඒ ඇත්තෙන්ම තාරකා ද්විත්වයක් බවයි පැහැදිලිව දකින්න පුළුවන් උනේ. මේ අඩු ආලෝකයක් සහිතව තිබෙන තාරකාවෙන් තමයි මේ දූවිලි වලාව නිකුත් වෙලා තියෙන්නේ. මේ දීප්තිමත් තාරකාවත් ඇත්තටම පුපුරා යන ඉතාම ආසන්න බවටයි සැලකෙන්නේ. බොහෝ විට එය තවත් වසර 10 ගණනක් වගේ විශ්වයත් එක්ක බැලුවම ඉතාම කෙටි කාලයකදී ඒ ඉරණමට මුහුණ පාවි. එයින් පසුව නිකුත් වන මේ වගේම දැවැන්ත දූවිලි වලාවක් නිකුත් වෙලා එයත් නිහාරිකාවක් බවට ඉබේම පත්වේවි. දැනටමත් ඒ තාරකාවේ ගුරුත්වයේ බලපෑම නිසා විනාශ වූ තාරකාවේ දැවැන්ත දූවිලි වලාවේ සිද්ධ වෙන වෙනස්කම් ඒ අපූර්වට දැකගත හැකියි. අංක 3 තාරකා බිහිවන තිඹිරි ගෙදරක පැහැදිලිම පින්තූරය. ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් නිකුත් වුණු මීළඟ පින්තූරය වෙන්නේ ආලෝක වර්ෂ 7600ක ඈතින් පිහිටි NGC 3324 මෙහෙම නැත්නම් කැරීනා නිහාරිකාවයි. මෙයින් එහි පවතින අන්තරීක්ෂ දූවිලි වලාව අවසාන වෙන කෙළවර ඉතාම පැහැදිලිව දකින්න ලැබෙනවා. විශ්වයේ තාරකා බිහිවෙන්න අවශ්‍ය පදාර්ථ එක්රැස් වෙලා ගුරුත්වය යටතේ ඒවා කැටිවීමෙන් අලුත් තාරකා බිහි වෙන්නේ මේ වගේ දැවැන්ත වායු වලාවන් තුලයි. එකපාරටම බැලුවහම මේක ඔබට ඈතින් දිස්වෙන කඳුවලල්ලක පින්තූරයකට සමානයි වගේ තමයි පේන්නේ. හැබැයි ඇත්තටම ඒ කැරීනා නිහාරිකාවේ පවතින දැවැන්ත කුහරයක වටා රැස් වී ඇති දූවිලි වලාවන්ගේ කෙළවර. මේ කඳුමුදුන් වගේ පේන ස්ථානවල උස ගත්තොත් සැබෑවටම ආලෝක වර්ෂ 7ක් තරම් විශාලයි. මේ දැවැන්ත කුහරයක් බඳු සැකැස්ම ඇති වී තිබෙන්නේ අලුතින් නිර්මාණය වුණු තාරකාවලින් විහිදෙන අති ප්‍රබල විකිරණ නිසාවෙන්. ඒ නිසාම මේ දූවිලි වලාව පිටුපසට විසිවී යාමෙන් තමයි මෙය නිර්මාණය වී තිබෙන්නේ. මේ විදිහට වේගෙන් ආපස්සට පැමිණෙන දැවැන්ත දූවිලි වලාවන් යම් යම් ස්ථානවල ගුලි විදිහට ඒක රාශිය වුණාම ගුරුත්වයේ බලපෑමෙන් කැටි වෙලා තමයි නව තාරකා බවට ඒවාපත් වෙන්නේ. දෘශ්‍යාලෝකයේ යටතේ මේ වගේ සිදුවීමක් අපිට දැකගැනීමේ හැකියාව නම් ඉතාම සීමිත බවත් කියන්නට ඕනේ. මොකද මේ තාරකා බිහි වෙන්නේ ස්වභාවයෙන්ම ඝනකම්ව කැටිවුණු දූවිලි වලාකුළු හේතුවෙන් හින්දා එයින් ඉබේම දෘශ්‍යාලෝකයත් ආවරණය වෙනවා. කොහොම වුණත් ඉතින් අදෝරක්ත තරංගවලට මේ දූවිලි වලා විනිවිද ගිහින් තාරකා නිර්මාණය වෙන ආකාරය පැහැදිලිව දැක ගන්න පුළුවන්. අංක 4 පින්තූර දහසකින් නිමවුණු පංචම මන්දාකිනි පොකුරේ පින්තූරය. ස්ටෙෆාන්ස් ක්වින්ටෙට් කියලා කියන්නේ අහසේ තිබෙන බිලියන ගණනක් මන්දාකිනි අතුරින් ඉතාම සුවිශේෂී මන්දාකිනි එකමුතුවක්. මොකද මෙහි සාපේක්ෂව ඉතාම කිට්ටුවෙන් දැකගත හැකි විදිහට මන්දාකිනි 5ක් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් බොහෝ මන්දාකිනි එකිනෙකට බොහොම දුරස්තව පිහිටන නිසා ඒවායේ ගුරුත්වය අනෙකා කෙරෙහි ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. කොහොම නමුත් සාපේක්ෂව ඉතාම කිට්ටුවෙන් නැති මේ මන්දාකිනි පහම එකිනෙකාගේ බලපෑමට ඍජුවම නතු වෙලා ඉන්නේ. ඉතින් මේ පංචම මන්දාකිනි පොකුර විද්‍යාඥයන්ට මන්දාකිනි අභ්‍යන්තරේ තාරකා නිර්මාණය වෙන ආකාරය ගැන වැඩි දුරට අධ්‍යයනය කරන්න තිබෙන හොඳම නිදර්ශනයක්. විශ්වයේ ආරම්භයේ නිර්මාණය වූ මන්දාකිනි සියල්ලම මේ විදිහට එකිනෙකාට අතිශයින්ම කිට්ටුවෙන් තමයි පැවතිලා තියෙන්නේ. ඉතින් ඒ කාලේදී තරු නිර්මාණය වීමේ තිබුණු වෙනස්කම් මොනවද කියලා නිසිලස හඳුනා ගන්න වගේම තවමත් විසඳිලා නැති භෞතික විද්‍යාත්මක ගැටලු රැසකට පිළිතුරුත් ඒ වයින් සොයාගන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් මේ පංචම මන්දාකිනි පොකුරේ ඉහළින්ම තිබෙන මන්දාකිනිය තවත් සුවිශේෂී වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි එහි තියෙන සක්‍රීය සුපිරි දැවැන්ත කළු කුහරය නිසා. හරියටම සූර්යයා වගේ මිලියන 24 ගුණයක් ස්කන්ධයේ ඇති එය සක්‍රියව
දූවිලි වලා තමන් වෙත ඇද ගනිමින් ඉන්නේ. සාමාන්‍යයෙන් කළුගෝර අතිශයම අඳුරු ස්ථාන. හැබැයි ඒ වුණත් මේ වගේ සක්‍රීය සුපිරි දැවැන්තයන් වෙත ඇද ගන්නා පදාර්ථ වලින් නිකුත් වෙන ශක්තිය හින්දා අපිට හිතා ගන්න බැරි තරම් දැවැන්ත ආලෝකයක් එය මුදා හරිනවා. මේ තනි කළුගෝරයේ දීප්තිය පමණක් සූර්යයා වගේ බිලියන 40 ගුණයකට සමානයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය සතු උපාංග වලින් වෙන කවදාටත් වඩා හොඳින් මේ පංචම මන්දාකිනි පොකුර අධ්‍යයනය කරන්න පුළුවන්. මේ නිසා තවමත් ප්‍රහේලිකාවක් වී ඇති සුපිරි දැවැන්ත කළුකුහර නිර්මාණය වුණු ආකාරය තේරුම් ගන්නටත් සමහර විට ඉදිරියේදී ජේම්ස් වෙබ් දුරේක්ෂය අපිට උදව් වේවි. ඉතින් ඒ තමයි ජේම්ස් වෙබ් දුරේක්ෂය අසුරෙන් ලබාගෙන නිකුත් කෙරුණු මුල්ම පින්තූරවල කතාව. මීට අමතරව ගත්තොත් අපිට ආලෝක වර්ෂ 1150ක් විතර ඇති නැති වලාකුළු රහිත අමුතුම එපිට ග්‍රහලෝකයක. එහෙම නැත්නම් එක්සෝප්ලැනට් එකක වායුගෝලීය වර්ණාවලියත් මේ එකම නිකුත් කරන්න නාසා ආයතනය කටයුතු කරලා තිබුණා. මේ තියෙන්නේ ඒකේ පින්තූරේ. WASP 96b කියලා හඳුන්වන ප්‍රමාණයෙන් බ්‍රහස්පති ග්‍රහයාගෙන් භාගයක් තරම් වෙන ඒ වායුගෝලීය ජල වාෂ්ප ඇති බවටත් පැහැදිලි සාක්ෂි මේ වර්ණාවලියෙන් දැකගත හැකියි. ඉතින් ඉදිරියේදී තවත් මේ වගේම සුවිශේෂී විද්‍යාත්මක කරුණු රසක්ම හෙළිතරව් කරගන්න ජේම්ස් වෙබ් දුරේක්ෂය අපිට උදව් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයත් එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.